ඔව්. එහෙමනම් අද දවසේ ඔයගොල්ලන්ට මම උගන්වන්නේ මීට ඉස්සරලා දවසක පුතාලට උගන්ලා තිබ්බ පාඩමක්. මීට ඉස්සරලා දවසක පුතාලට උගන්ලා තියෙන පාඩමක් හුරු පුරුදු පාඩමක් වගේ පේනම ඇති බලන්න. have or has කියන වාක්‍ය මේ උපකාර ක්‍රියාපද දෙක භාවිතා කරලා කොහොමද වාක්‍ය හදන්නේ කියලා තමයි පුතාලට උගන්වන්නේ. එතකොට මම මේක එකවරයක් උගන්ලා තියෙන නිසා අද වාරයේ මම වැඩිපුර උදාහරණ අරවා මේවා දාලා නැහැ. ඊටමත් ඉක්මනට කරන්න පුළුවන් පුතේ පාඩම. ඔයගොල්ලන්ට මම මීට ඉස්සෙල්ලා ක්ලාසස් 3ක් කරලා තියෙනවා. ඒ ක්ලාස් 3 පළවෙනි දවසේ පුතේ පුතාලට ඉගැන්නුවා am ඉස්සා දාන හැටි. ඒ කියන්නේ be verb එකේ වර්තමාන කාලය. දෙවෙනි දවසේ ඉගැන්නුවා පුතේ was were දාන හැටි. ඒ කියන්නේ be verb එකේ අතීත කාලය. තුන්වෙනි දවසේ ඉගැන්නුවා පුතේ will be shall be කියන එක දාන හැටි. ඒ කියන්නේ be verb එකේ අනාගත කාලය. එතකොට පුතේ මම be verb එක කියන වාක්‍ය රටාව අවසන් කරලා තියෙන්නේ. දැන් අද පටන් ගත්ත පුතේ ඔයගොල්ලෝ එක්ක හතරවෙනි පාඩම. ඒ කියන්නේ have verb එක මේ විදිහට හැමදාම ලස්සනට පාඩම් ටික පිළිවෙලට යනවා. පුතාලට පුළුවන් මුල් පාඩම් අතපසු වෙච්ච කවුරුන් හෝ ඉන්නවනම් YouTube එකෙන් බලන්න. ඒ පාඩම් ටික මම දාලා තියෙනවා YouTube එකේ. ඒකේ link එක එවන්නම් මේ ක්ලාස් එක අවසානයේ. එතකොට බලන්න පුළුවන්. හොඳයි. එතකොට මේ තියෙන්නේ have සහ has කියන උපකාර ක්‍රියාපද දෙක. පුතාලා have has කියන එකේ සිංහල තේරුම have has කියන එකේ සිංහල තේරුම දන්න කවුරු හරි ඉන්නවනම් මට ටුට්ටක් අත උස්සලා කියන්න බාන්න have has එකේ. ඔව් මට පේනවා සිතිජ අත ඉස්සුවා. සිතිජ මට කියන්නමයි පුතේ මොකද්ද have has කියන එකේ තේරුම කියලා? යමක් ඔහු සත් කවු හරි ගාව නම් තියෙනවා නේද? හොඳයි පුතේ. එතකොට මට තව බලන්න තව කවුද කියන්න පුළුවන් තියෙනවද මේ have has කියන එකේ තේරුම? අපේ මෙතුක නවීෂ ඉන්නවා. මෙතුක කියන්න මොකද්ද පුතේ? have has කියන එකේ තේරුම? තිබෙනවා. සෙව්වන්දි කියන්න. තිබෙනවා ට සිටිනවා. තිබෙනවා ට සිටිනවා. සෙව්වන්දි මගේ පන්ති වලට එනවා නේද? නෑ සර් ප්‍රී එක ඉස්සරහින්. දැන් මේ මගේ මීට ඉස්සලා මේ ක්ලාස් මේ පාඩම ඉගෙනගෙන තියනවද මගෙන්? ඔව් නේ. අන්න ඒ හින්දා තමයි මේ විදිහට උත්තරේ දුන්නේ. ඒකයි මම බැලුවේ. හරිද? නැත්තම් වෙන කවුරුත් එහෙම උත්තර දෙන්න විදිහක් නැහැ. හරි. එහෙනම් මේ බලන්න පුතේ have has කියන එකේ සිංහල තේරුම තිබෙනවා සිටිනවා නෙමෙයි. ට තිබෙනවා ට සිටිනවා කියලා තමයි මම කියන්නේ. have has එකේ සිංහල තේරුම ට තිබෙනවා නැත්තම් ට සිටිනවා කියලායි කියන්නේ. ඔය ට කියලා කියන්නේ මොකද්ද? ට මෙන්න මෙහෙම ට තිබෙනවා ට සිටිනවා. ට තිබෙනවා නැත්තම් ට සිටිනවා. ට තිබෙනවා නැත්තම් ට සිටිනවා. එතකොට පුතේ මොකද්ද මේ ට කියලා කියන්නේ? ට කියලා කියන්නේ මට, ඔහුට, ඇයට, ඌට අන්න එහෙම කෙනෙකුට තියෙනවා තමයි have has කියලා කියන්නේ. ඔහුට තියෙනවා, ඇයට තියෙනවා, මට තියෙනවා. අන්න එහෙම ඔහුට තියෙනවා, ඇයට තියෙනවා, ඌට තියෙනවා, මට තියෙනවා, අම්මාට තියෙනවා, තාත්තාට තියෙනවා, මේ මිනිසාට තියෙනවා, මගේ යහළුවන්ට තියෙනවා, එම පුද්ගලයින්ට තියෙනවා. අන්න එහෙම ට තියෙනවා ට සින්නවා කියලා කියන්න තමයි පුතේ have has ගන්න. හරිද? එහෙම නැතුව තැනක ඉන්නවා තැනක සිටිනවා කියලා කියන්න නෙමෙයි. පුතාලා දැන් මෙච්චර කල් පාවිච්චි කරා නම් ඉන්නවා සිටිනවා කියන කියලා have has එකේ තේරුම අපිට එනම් කියන්න පුළුවන් වෙන්න ඕනේ අම්මා ගෙදර ඉන්නවා කියලා. අම්මා ගෙදර ඉන්නවා කියලා කියන්න පුළුවන්. අම්මා ගෙදර ඉන්නවා කියලා කියන්නේ mother has නැත්නම් mother have home කියලා කියන්නේ නැහැ. right? තාත්තා වත්තේ ඉන්නවා කියලා කියද්දී father has in the garden කියලා කියන්නේ නැහැ. ඒ නිසා මේකේ තේරුම පුතේ have has කියන එකේ සිංහල තේරුම මේ තිබෙනවා සිටිනවා නෙමේ ට තිබෙනවා නැත්නම් ට සිටිනවා. හරි. එහෙනම් ඔන්න ඒක සිංහල තේරුම දැනගෙන එතකොට වාක්‍යයක් හදද්දී පුතේ ගන්න පද රටාව තමයි මෙන්න මේක. මොනවද? මුලට සබ්ජෙක්ට් එක දාන්න ඕනේ. සබ්ජෙක්ට් එක කියලා කියන්නේ අපි කතා කරන්නේ මොකක් පිළිබඳව දන්නේද? පුතාලා හොඳට අහගෙන ඉන්න.
මේක ඔයගොල්ලෝ දන්නවා උනාට කමන්නේ නැහැ. ආයෙ පාරක් ඉගෙන ගන්න. අදින් පස්සේ ආයෙ පාරක් කිසිම දවසක ඉගෙන ගන්න එපා, තියන්න එපා. හොඳට ඉගෙන ගන්න. හරිද? එතකොට සබ්ජෙක්ට් එක මුලට දානවා. සබ්ජෙක්ට් එකට අනුව පුතේ have හරි has හරි දානවා. සබ්ජෙක්ට් එකට අනුව have හරි has හරි දානවා. සබ්ජෙක්ට් එකට අනුව කියලා කියන්නේ මුලට I කියන උක්ත පදේ ආවොත්, එහෙම නැත්නම් you කියන උක්ත පදේ ආවොත්, එහෙම නැත්නම් ඕනෑම බහුවචනයක් ආවොත්, I you ඇතුළු plural, I you හෝ බහුවචනයක් ආවොත් පුතේ අපි ගන්නේ have. කවුරු ලියා ගන්න එපා, බලාගෙන ඉන්න. I you ඇතුළු බහුවචනයක් ආවොත් පුතේ අපි ගන්නවා have. මෙතෙන්ට I ආවොත් have, you ආවත් have. plural එකක්, ඒ කියන්නේ බහුවචනය. බහුවචනය කියන්නේ mother and father, it have. My friends have, we have. අන්න ඒව බහුවචනයක් ආවත් අපි ගන්නවා have. මොකක් හරි ඒක වචනයක් මුලට ආවොත්, singular එකක්, singular subject එකක් මුලට ආවොත් අපි ගන්න පුතේ has. singular subject එකක් ඒක වචන උක්ත පදයක් මුලට ආවොත් අපි ගන්න has. එහෙනම් ඕම මතක තියාගන්න have has ගන්න හැටි පුතාලා දන්නවා. චුට්ටක් මම නිකමන මතක් කරේ පුතේ. I you ඇතුළු බහුවචනයක පැටවුනේ have ගන්නවා. ඕනෑම ඒක වචනයක් එක්ක has ගන්නවා. I you ඇතුළු බහුවචනයක have ගන්නවා. ඕනෑම ඒක වචනයක් එක්ක has ගන්නවා. එන්නේමයි have has ගන්න. බලමු අපි ওই විදිහට වාක්‍යයක් අරගෙන හදන විදිය. කියනවා පුතේ මට සල්ලි තියෙනවා කියලා. මට සල්ලි තියෙනවා. මට සල්ලි තියෙනවා කියලා කියද්දී මම නම් I තියෙනවා කියලා කියන්න පුතේ have has දෙකෙන් have, සල්ලි ඉංග්‍රීසි වලින් money money. ඔන්න ඔහොමයි කියන්නේ මට සල්ලි තියෙනවා කියලා. I have money. හරිද? ඊට පස්සේ ඊළඟ වාක්‍ය මම වාක්‍ය 4යි හදලා තියෙන්නේ මේ. මොකද ඔයාලා ඉගෙනගෙන තියෙන දණ්ඩ පාඩමක් හින්දා. ඔවුන්ට ගෙවල් දෙකක් තියෙනවා. ඔවුන්ට ගෙවල් දෙකක් තියෙනවා. අපි කතා කරන්නේ පුතේ ඔවුන් ගැන. ඔවුන් නම් they. have has වලින් ගන්නේ have. ඇයි ඒ they කියන එක බහුවචනින්ද තමයි have ගන්නෙ මේ. බහුවචනයකින්ද ගත්තේ have. they have ගෙවල් දෙකක් TWO2. ගෙවල් නම් HOUSES houses. they have 2 houses. ඔවුන්ට ගෙවල් දෙකක් තියෙනවා. එහෙමයි අපි කියන්නේ ඔවුන්ට ගෙවල් දෙකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ එක පුතේ අපිට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. කවුරු හරි එක්කෙනෙක් කියනවා අපිට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. ඉන්නේ. එතකොට ඒක හදන්නේ අපිට නම් පුතේ we කියන බහුවචනයක have has වලින් අපි ගන්නවා have. we have දරුවෝ 4ක්. 4ක් නම් පුතේ for you are for. දරුවන්ට කියන්නේ දරුවාට කියන්නේ child. දරුවෝ නම් CHILDREN children. ඔන්නෝමයි අපට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. අපි තව වාක්‍යයක් මම ලියනවා, පුතාලා ලියන්න එපා. මේ දරුවට හොඳ මොලයක් තියෙනවා. මේ දරුවට හොඳ මොලයක් තියෙනවා. අපි කතා කරන්නේ මේ දරුවා ගැන. this දරුවා CHILD child. this child. have has දෙකෙන් පුතේ මේ දරුවා ඒක වචනින්ද පැටවුනේ. have has දෙකෙන් ගන්න අපි has. this child has. හොඳ මොලයක්. මොලේට brain. හොඳ මොලේ නම් good brain. හොඳ මොලේ පුතේ හොඳ මොලයක් කරන්න a good brain කියලා දාන්න ඕන. good BRAIN. ඔන්න ඔහොමයි කියන්නේ. මේ දරුවට හොඳ මොලයක් තියෙනවා. this child has a good brain. හරි. තේරුණාද එතකොට? මෙන්න වාක්‍ය හදන පද පිළිවෙල පුතේ have has දාලා අපි ආය පාරක් මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම්. have සහ has ගන්නේ ට තිබෙනවා හෝ ට සිටිනවා කියලා කියන්නේ. එතකොට I you ඇතුළු බහුවචනයක have ගන්නවා පුතේ ඕනෑම ඒක වචනයක් එක්ක has ගන්නවා. I you ඇතුළු බහුවචනයක have ගන්නවා පුතේ ඕනෑම ඒක වචනයක් එක්ක has ගන්නවා. ඒ ආකාරයේ වාක්‍යයක් හදන පද පිළිවෙල මෙන්න මේක වෙනවා. first we want to take the subject, after the subject we take have or has, after that have or has we want to take the noun and the other part. That's the structure we use to make a sentence with have or has. You know the difference between have or has. With I you or plural subject we take have.
with all the singular subject we take as. Here there are some examples and I wrote them in English. දැන් ඔයගොල්ලොත් පුතේ මේ වාක්‍ය ටික ලියා ගන්න පුතේ. ඔයගොල්ලොත් මේ වාක්‍ය ටික ලියා ගන්න. මේ මම මේ රතු පාටෙන් ලියලා තියෙන ටික ලියා ගන්න. ඔයගොල්ලන් ටියුට් එකේ බොහෝ දරුවෝ ළඟ ටියුට් එක ඇති. ටියුට් එක නැත්තම් පුතේ දැන්ට කොලේක පොතක ලියා ගන්න. ටියුට් එක අපි පස්සේ අරගෙන ලියා ගමු. right දැන්ට ලියා ගන්න. හරි පුතේ ලියා ගන්න. ඔයගොල්ලෝ එහෙම ලියලා ඉවර නම් මේක ඔය දරුවෝ ලියාගෙන ඉවර නම් ඔයගොල්ලන්ට ඒ විදිහට පුතාලා වාක්‍ය හදන හැටි තේරෙනවා නම් මෙන්න මෙතන වාක්‍ය තුනක් හදන්න ඉඩ තියෙනවා. Here you can make 3 sentences. මෙතන ඔයාලට වාක්‍ය තුනක් හදන්න පුළුවන්. බලන්න වාක්‍ය තුනක් හදන්න. වාක්‍ය තුනකුත් හදන්න. වාක්‍ය තුනක් හදලා වීඩියෝ එක ඔන් කරලා අත උස්සන්න සර් මම වාක්‍ය හැදුවා කියලා. එතකොට මම බලන්න. ඔව් මට පේනවා අපේ ගිමානි හෑන්ඩ්ස් අප් කරන් ඉන්නවා. ගිමානි කියන්නේ ආද වාක්‍ය තුන පුතේ. මට පැන්සල් දෙකක් තියෙනවා. I have 2 pencils. ඔවුන්ට දරුවන් 6 දෙනෙක් ඉන්නවා. They have 6 children. මෙම බල්ලාට කකුල් 4ක් තිබෙනවා. This dog has 4 legs. මේ බල්ලාට කකුල් 4ක් තියෙනවා. සමහර බල්ලන්ට 3යි තියෙන්නේ නේද? එහෙමද? හරි. රණුදිත කියන්නේ පුතේ ආද වාක්‍ය දෙක තුන. මට මොබයිල් ෆෝන් එකක් තියෙනවා. I have one mobile phone. ඊළඟට ඔහුට කාර් එකක් තියෙනවා. He has a car. මට කම්පියුටර් එකක් තියෙනවා. I have a computer. right හොඳයි. සෙව්වන්දි කියන්න පුතේ වාලීපු වාක්‍ය. අමාෂාට පුංචි ගෝණියෙක් ඉන්නවා. අමාෂා has a small doll. එයාලට විශාල ක්‍රීඩා පිටියක් තිබෙනවා. They have a big playground. ඇයට ලස්සන මුහුණක් තිබෙනවා. She has a beautiful face. right okay good පුතේ. වරුණ තත්සර කියන්න පුතා ලියු වාක්‍ය. ඔවුන්ට ලොකු බෑග් එකක් තියෙනවා. ඔවුන්ට ලොකු බෑග් තියෙනවා. They have large bags. ඔහුට අලුත් කාර් එකක් තියෙනවා. He has a new car. ඌට අත්තඩු දෙකක් තියෙනවා. It has 2 wings. right හොඳයි පුතේ. ඊට පස්සේ මට මෙතුක කියන්න බලන්න මෙතුක. He has a long hair. ඔහුට දිග කොණ්ඩයක් තියෙනවා. They have new books. ඔවුන්ට පොත් ගොඩක් තියෙනවා. I have a new car. මට අලුත් කාරයක් තිබෙනවා. ඔව් මෙතුක පුතා ඔය කිව්ව පළවෙනි වාක්‍යයේ ඔවුන්ට දිග කොණ්ඩයක් තියෙනවා. පුතේ කොණ්ඩේ කියන එක ඉස්සරහින් දාන්නේ. ඔවුන්ට දිග කොණ්ඩයක් they have long hair කියලා විතරයි කියන්නේ දාන්න එපා එතනදී ඈ. long hair කියලා කියන්න එපා. right. ගයනි කියන්න බලන්න ගයනි. මට බයිසිකලයක් තියෙනවා. I have a bicycle. ඇයට ලොකු කාර්යයක් තියෙනවා. She has a big car. කො දෙකද ලිව්වේ? හොඳයි පුතේ. එතකොට මට පේනවා අනිත් දූල පුතාලා ලියලා තියනවා කියලා මට හෑන්ඩ්ස් අප් කරන් ඉන්නවා. මම හැමෝගෙම බලන්නේ නැතුව ඉන්නම්. මොකද අද දවසේ අපිට ක්ලාස් එක ඉක්මනට අවසන් කරන්නත් ඕනේ. ඒ වගේම මේක වහා ලොකු අමාරු පාඩමක් නෙමෙයි පුතේ. පාඩම් ටික පිළිවෙලට යන්න ඕන නිසා මම පුතාලට මේ ලෙසන් එක කරන්නේ. මතකයිනේ පිළිවෙල. ඉස්සරලාම ඇම්මීසා දෙකට have has තුනට ඇම්මීසා ඊට පස්සේ අතීත කාලේ was ඊට පස්සේ අනාගත කාලේ will be shall be ඊට පස්සේ මෙතන have has ලබන සතියේ නම had ඊළඟ සතියේ නම will have ඊළඟ සතියේ නම can ඊට පස්සේ එනවා will could ඊට පස්සේ එනවා will be able to ඊට පස්සේ එනවා tenses වලට tenses කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය හදන ප්‍රධාන රටා සමූහයේ ඒ tenses වලින් simple present, simple past, simple future, present continuous, past continuous, future continuous, present perfect, past perfect, future perfect, present perfect continuous, past perfect continuous, future perfect continuous කියන 12 ඉවර කරනවා. එක දවසට මේ එක එක ඉවර කරනවා. ඊට පස්සේ පුතේ තියෙනවා passive voice පටන් ගන්න. ඒ tenses වල passive voice කියලා දෙයක් තියෙනවා. අන්න ඒක පටන් ගන්නවා. ඒ passive voice වල simple present passive, simple past passive, simple future passive කියලා තියෙනවා. present continuous passive, past continuous passive කියලා දෙකක් තියෙනවා. present perfect passive, past perfect passive සහ future perfect passive කියලා තව තියෙන තුනක්. ඔවත් එක්ක ඔක්කොම පාඩම් පුතේ තියෙන්නේ 20 32යි.
පාඩම් 32ක් තියෙනවා. ඔයගොල්ලන්ට පාඩම් 32ක් තියෙනවා. ඔන්න ඔය පාඩම් 32 මයි පුතාලා ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ඒ කියන්නේ ගොඩ දා ගන්න පුළුවන් ඉංග්‍රීසි සියලුම දේවල් වලට ආවරණය වෙනවා. පාඩම් 32යි තියෙන්නේ. පාඩම් 32යි. පාඩම් 32යි. මම ඔයාලට ලබන සතියේ පේපර් එකට දානවා පුතේ ලබන සතියේ ටියුට් එකට දානවා. පුතාලා ඉගෙන ගන්න ඕන පාඩම් ටික. පුතාලා ඉගෙන ගන්න ඕන පාඩම් ටික මම ලබන සතියේ ටියුට් එකට දානවා. හරිද? එතකොට පුතාලාට පුළුවන් ටික් මාක් එක ටික් මාක් එක ටික් මාක් එක දාගෙන යන්න. ඒ වගේම මේ දේවල් ටික මම YouTube එකේ දානවා. එතකොට මේ පාඩම් 32ම ඔයගොල්ලන්ට ආවරණ වෙලාද කියලා බලා ගන්නත් පුළුවන්. හොඳයි. ඉතින් මම ඔයාලට මේ පළවෙනි පිටුව අවසానයි. අපි යන් දෙවෙනි පිටුවට. මේ තියෙන්නේ පුතේ දෙවෙනි ටියුට් එක. මේ තියෙන දෙවෙනි පිටුව. පුතේ සමහර අය මගෙන් ටියුට්ස් එහෙම ඉල්ලනවා පස්සේ පහුගිය ටියුට් සරවමව දෙන්න කියලා. ඉතින් එහෙම දෙන්න නෙමෙයි දැන් ඔයාලා YouTube එකේ බලද්දි තමයි ගොඩ දෙනෙක් මට එහෙම ඉල්ලන්නේ. ඒකට එහෙම අයට පුළුවන් මේක මෙහෙම තියලා පොඩ්ඩක් ඒක පෝස් කරලා තියලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ටියුට් එක වගේ විදිහට හදා ගන්න. එහෙම වුණාව තියෙන දරුවෝ ඉන්නවා. ඒ අය. හරි. එතකොට මම මෙතනදී ඉගැන්නුවේ පුතේ කාට හරි මොනවා හරි දෙයක් තියෙනවා නැත්නම් කාට හරි මොනවා හරි එකක් සිටිනවා කියලා. ඉතින් ඕක ඔය විදියට තියෙනවා සිටිනවා කියලා විතරක් බෑ. තියෙනවාද සිටිනවාද කියලා ප්‍රශ්නයකට හරවන්නත් මම පුතා ඔයාලට උගන්වනවා. එතකොට මේ උගන්වන්න හදන්නේ තිබෙනවාද නැත්නම් සිටිනවාද කියලා ප්‍රශ්නයක් අහන හැටි. තිබෙනවද නැත්නම් සිටිනවද කියලා පුතේ ප්‍රශ්නයක් අහන හැටි තමයි මේ උගන්වන්න හදන්නේ. හරිද? තිබෙනවද සිටිනවද කියලා ප්‍රශ්නයක් අහන හැටි තමයි මේ උගන්වන්න හදන්නේ. බලන්නකෝ තිබෙනවා සිටිනවා කියලා වාක්‍යයක් හදපු පද රටාව. මෙන්න මේකයි. තිබෙනවා සිටිනවා කියලා ප්‍රශ්නයක් හදපු පද රටාව මේකයි. Subject have has noun rest. Subject have has noun rest. ඉතින් මේක question එකක් බවට පත් කරන්න පුතේ මෙන්න මේ have has කියන උක්ත ක්‍රියාපද දෙක ඉස්සරහට ගන්නවා. have has කියන ක්‍රියාපද දෙක ඉස්සරහට ගන්නවා. මේ තියෙන්නේ එහෙම ක්‍රියාපද දෙක ඉස්සරහට ගත්ත අවස්ථාව. එතකොට ප්‍රශ්නයක් හදාද්දී පුතේ have හරි has හරි මුලට එනවා. ඊට පස්සේ subject එක නාම පදේ සහ ඉතුරු ටික. මෙන්න මෙහෙමයි පුතේ ප්‍රශ්නයක් හදන්නේ. First we want to take have or has, then subject, after that noun and the other part. That's the structure. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙනවද සිටිනවද කියලා ප්‍රශ්නයක් අහන්නේ. බලන්නකෝ මං අහනවා ඔයාට මේ මාසේ විභාගයක් තියෙනවද කියලා. ඔබට මේ මාසේ විභාගයක් තියෙනවද කියලා අහනවා. එතකොට ඒ විදිහට වාක්‍යයක් හදාද්දි පුතේ මෙන්න මේ සබ්ජෙක්ට් එක ඔබනේ you එක්ක පුතේ බහුවචන ගන්න. you එක්ක ගන්නේ have කියන ඒ බහුවචනයක් කියලා සලකලා have කියලා ගන්න. ඒ නිසා have has දෙකෙන් have ගන්නවා. ඔබට නම් you. එකක් නම් නෙමෙයි. ඒතර හැබැයි n දාන්න ඕනේ මොකද examination කියලා එන හින්දා. examination. Have you an examination? මේ මාසේ in this month. Have you an examination in this month? ඔන්න ඔහොමයි කියන්නේ ඔබට මේ මාසේ විභාගයක් තියෙනවද කියලා. have has මුලට ගන්න පුතේ බලන්න. සාමාන්‍ය වාක්‍යයකදී have has මැද්ද තියෙන්නේ. subject එක මුල තියෙන්නේ have has මැද්ද තියෙන්නේ. question එකකදී පුතේ have has මුලට එනවා subject එක මෙහා පැත්තට එනවා. අහනවා මේ දරුවට මොකුත් අසනීපයක් තියෙනවද? මේ දරුවට මොකුත් අසනීපයක් තියෙනවද? අපි අහන්නේ පුතේ මේ දරුවට තියෙනවද කියලා. එතකොට මේ දරුවා කියන එක්කෙනා ඒක වචනයි. මේ දරුවා කියන එක්කෙනා ඒක වචනයි. ඒක වචනත් එක්ක අපි have ගන්නෙ නැහැ. ගන්නෙ has. ඒ නිසා පැටවුනේ අපි මේ have has දෙකෙන් දානවා has. ඊට පස්සේ subject එක කියන්නේ අපි කතා කරන්නේ කවුරු ගැන දන්නේ යා. මේ දරුවා this child.
has this child යම් අසනීපයක් මෙතන යම් කියලා කියන්න any කියලා දාන්නේ any අසනීපෙට ගොඩක් වචන තියෙනවා illness කියන්න පුළුවන් sickness කියන්න පුළුවන් ailment කියන්න පුළුවන් disease කියන්න පුළුවන් මම දානවා disease කියන වචනේ DISEASE has this child any disease has this child any disease ඔන්නෝම යහන්නේ පුතේ මේ දරුවට යම් අසනීපයක් තියෙනවද කියලා අපිට අහන්න ඕන තව වාක්‍යයක් තියෙනවා සමහර කුරුල්ලන්ට දත් තියෙනවද අපි දන්නේ නැහැ කුරුල්ලන්ට දත් තියෙනවද කියලා නිකම්ම ප්‍රශ්න ගන්න මේ අනේ සමහර කුරුල්ලන්ට දත් තියෙනවද කොහොමද අහන්නේ එතකොට ඒකේ ට තියෙනවද අපි කතා කරන්න පුතේ සමහර කුරුල්ලෝ කියන බහුවචනය ගැන have has දෙකේ අපි ගන්නේ have has දෙකේ අපි ගන්නේ have ඇයි බහුවචනෙන්ද have සමහර කුරුල්ලෝ some birds birds have some birds දත් නම් පුතේ teeth teeth have some birds teeth මතක තියාගන්න දතට ඉංග්‍රීසි වලින් කියන්නේ tooth කියලා tooth කියන එකේ බහුවචනේ teeth එතකොට සමහර කුරුල්ලන්ට දත් තියෙනවද කියලා අහන්නේ ඔන්න ඔය විදියටයි have some birds teeth සමහර කුරුල්ලන්ට දත් තියෙනවද teeth වලට පස්සේ s අකුරක් දාලා බහුවචන එහෙම කරන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවේ හරි බලන්න තව එකක් තියෙනවා මේ අපිට මොකක් හරි ලාභයක් තියෙනවද මේ වැඩේ කරලා ඔහොම අහනවා ඔහොම අහන අවස්ථා තියෙනවා ප්‍රායෝගික ලෝකේ අපිට මේකේ මොකක් හරි ලාභයක් තියෙනවද එතකොට මෙතන අපි ගැන අහන්නේ ඒ නිසා අපි ගැන ගත්තාම have has වලින් පුතේ අපි ගන්න ඕනේ have අපි නම් we බලන්නකෝ යම් කියලා කියන්න ගත්ත වචනේ any යම් කියලා කියන්න ගත්ත වචනේ any have we any ලාභයට අපි කියමු profit කියලා have we any profit මෙහි කියලා කියද්දී HERE here have we any profit here අපිට මෙහි මොකුත් ලාභයක් තියනවද have we any profit here ඔන්නෝමයි කාට හරි මොනවා හරි දෙයක් තියනවද කියලා අහන්නේ පුතේ that's the way we ask is there anything for somebody කාට හරි දෙයක් තියනවද කියලා අහන්නේ ඔන්න ඔය විදිහට මං හිතනවා ඉතින් දැන් ඔය පුතාලට ලොකු අපහසුවක් නැහැ මේක තේරුම් ගන්න සරල පාඩමක් නිසා කියලා මයි පුතේ මම මේ රතු පාටෙන් ලියලා තියෙන ටික ඔයගොල්ලෝ ලියා ගන්න ඔයගොල්ලන්ගේ ටියුට් එකේ දෙවෙනි පිටුව අරගෙන ලියා ගන්න පුතේ ලියාගෙන ඉවර වෙලා මෙතන තියෙනවා තවත් ඒ වගේ පුතාලට තේරුණා නම් questions හදන්න අවස්ථාවක් ඒ විදිහට නවත් questions තුනක් හදන්න hurry up now you start you note down the thing that I have written with red letter after that here there's a space and you want to make 3 sentences in this space right okay do it I'll give you some minutes ඇයට බල්ලෙක් ඉන්නවද? has she a dog? ඔවුන්ට ගොවිපළක් තියනවද? have they a farm? හරි හොඳයි කවිෂා දවුමිනි කියන්න දුව අපිට ඉරිදා පාටියක් තියනවාද? Have we a party on Sunday? ඔයාට පරිගණකයක් තියනවද? Have you a computer? නංගිට පොතක් තියනවද? Has sister a book? හරි පුතේ වාක්‍ය තුනම හරි සයුරු යමා දුව ලිව වාක්‍ය ටික කියන්න ඇහෙන්නේ නැහැ දුවේ නෑ සයුරි නෑ කවිසා දවමිනි කිව්වනේ නෙතු දනංජනා නෙතු වාලි වාක්‍යයන් සෙහාන් ලිව වාක්‍ය කියන්න පුතේ ඔන් කරන්න මයික් ඕෆ් වෙලා හරි කියන්න ඔහුට ලැප්ටොප් එකක් තිබේද has he a laptop ඇයට සහෝදරයන් සිටීද has he any brothers අපට ගමනක් යාමට තිබේද
have we go to the නෑ පුතේ. එතන වැරද්දක් තියෙනවා. ඔතනදී ක්‍රියාපද දාන්න බෑ. අපිට ගමනක් යාමට තීවිද ට තියෙනවද කියලා කියද්දි මෙහෙමයි. අපිට ගමනක් තියනවාද? Have we a journey to go? එහෙම අහන්න පුළුවන්. නමුත් මෙතන මං කියන්නේ have we go කියලා දාන්න බෑ. හේතුව එතන have has වලට පස්සේ subject වලට පස්සේ noun එකක් පුතේ දාන්න කියලා තියෙනවා. පුතාලා දන්නවා noun කියලා කියන්නේ පුද්ගලයෙක් සතෙක් ස්ථානයක් හෝ දෙයක් හැඳින්වීමට යොදා ගන්නා පදයක් තමයි noun කියලා කියන්නේ. ඒක go කියලා කිව්වම verb එකක්. verb දාන්න බෑ. හරි මං තව අහන්නම්. එතකොට netmi මිතාරා කියන්න. netmi ඔබට අඹගස් දෙකක් තිබෙනවද? Have you a 2 mango 3? ඔබට පැන්සල් 4ක් තිබෙනවද? Have you a 4 pencil? Yes, have you නෙමෙයි have you 4 pencils, right? Have you 2 mango trees? මට එතකොට තව ඉන්නවා නිසදුනි. උසන් මොනවද අදින්නේ? නිසදුනි දේවින්දි කියන්න දුව. ඔහුට දිග කොණ්ඩයක් තිබෙනවාද? Has he a long hair? ඔහුට ලස්සන කාර්යයක් තිබෙනවාද? Has he a beautiful car? නංගිට පරිගණකයක් තිබෙනවාද? Has sister a computer? right පුතේ හොඳයි. සෙත් නදී දුලංගා. සෙත් නදී කියන්න බලන්න. ඔබට ලොකු ගොඩනැගිල්ලක් තිබෙනවද? Have you a big building? අපට හොඳ අනාගතයක් තිබෙනවද? Have we a good future? මෙම ගොවියාට කුඹුරු දෙකක් තිබෙනවද? Has this farmer 2 paddy fields? Yes. Has this farmer 2 paddy fields? ඔන්න ඔහම තමයි පුතේ අපි වාක්‍ය ටික හදන්නේ. ඔන්න ඔහම තමයි අපි වාක්‍ය හදන්නේ. එතකොට මම හැම දිනාගෙම බැලුව නැතුනට තරහ වෙන්න එපා. පුතේ පළවෙනි පේජ් එකෙන් ඔයාලට ඉගෙනුවා කාට හරි මොනවා හරි දෙයක් තියෙනවා නැත්නම් කාට හරි මොනකු හරි දේ වුණා සිටිනවා කියලා. ඒක පළවෙනි පේජ් එකකින්. දෙවෙනි පේජ් එකෙන් පුතාලට ඉගෙනුවේ යම් කිසි තැනක මොනවා හරි දෙයක් තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් තැනක මොනවා දෙවෙනි පේජ් එකේ ඉගෙනුවේ පළවෙනි එකේ ඉගෙනුවේ තියෙනවා සිටිනවා කියලා ට තිබෙනවා ට සිටිනවා කියලා. දෙවෙනි පිටුවේ ඉගෙනුවේ පුතේ ඒක ප්‍රශ්නයක් හදන හැටි. ට තිබෙනවද? නැත්තම් ට සිටිනවද කියලා ප්‍රශ්නයක් හදන හැටි. ඔබට යාළුවෝ ඉන්නවද? ඇයට දෙමව්පියෝ ඉන්නවද? දන්නේම ට තියෙනවද කියලා. මේ have has කියන උපකාරක ක්‍රියාපද දෙක මම පටන් ගත්තාම පුතේ මේක මං උගන්වලා ඉවරයන්ම කරනවා හැම අවතටම හරෝ. නැතුව have has විතරක් උගන්වලා සාමාන්‍ය වාක්‍ය විතරක් හදලා උගන්වලා ඉවර කරන්නේ නැහැ. නවත්තන්නේ. සාමාන්‍ය වාක්‍ය හදනවා. ඒකේ ප්‍රශ්නාර්ථ හදනවා. නැතාර්ථ හදනවා. නැතාර්ථ ප්‍රශ්නාර්ථ හදනවා. ඒ කියන්නේ එක වාක්‍ය එක ක්‍රියාපදයක් ඉගෙන ගත්තට පස්සේ එහාට මෙහාට එහාට හැම අතටම හරෝලා උගන්නලා ඉවර වෙලා තමයි පාඩම අවසන් කරන්නේ. එහෙම කරාම පුතාලට ගොඩක් වටනවා. මොකද ආයේ මේ පාඩමේ මේ have has එකෙන් ප්‍රශ්න නැහැ ඔයගොල්ලන්ට. හරි. එතකොට ඔහම ට තිබෙනද ට සින්නවද කියලා වාක්‍ය හදන්න පුළුවන්. අපි යම් පුතේ තුන්වෙනි පිටුවට. මෙන්න මේක තමයි පුතේ ඔයාලට දීලා තියෙන ටියුට් එකේ තුන්වෙනි පේජ් එක. කාට හරි ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහ ගන්න ඕන නම් ඔන්න තියෙනවා ඔහම දාලා. ඉතින් මේ පිටුවෙන් කරන්නේ පළවෙනි එකෙන් කරේ ට තිබෙනවා ට සිටිනවා කියලා වාක්‍ය හදපු හැටි. දෙවෙනි එකෙන් කරේ ට තිබෙනවද ට සිටිනවද කියලා වාක්‍ය හදන හැටි. තුන්වෙනි එකෙන් කරන්නේ පුතේ ට නැහැ කියලා වාක්‍යයක් හදන හැටි. ට නැහැ. ට නැහැ කියලා වාක්‍යයක් හදන හැටි. ට නැහැ කියන්නේ පුතේ මේවා මට නෑ ඔහුට නෑ ඌට නෑ ඇයට නෑ මේ මිනිස්සුන්ට නෑ අන්න එහෙමයි ට නෑ කියලා කියන්නේ. අපට ලොකු ප්‍රශ්න නෑ. ඌට නැට්ටක් නෑ. මේ මිනිසට ස්ථිර ආදායමක් නෑ. අපේ ගම්වාසීන්ට පිරිසිදු වතුර නැහැ. මේ මිනිස්සුන්ට හොඳ වැටුපක් නෑ. පුතේ කතා කරනකොට අපේ ජීවිතේ ලියන්න යනකොට රචනාවක් ඔය මේ හැම එකක්ම ඕන වෙනවා. අර මේ හැම එකක්ම ඕන වෙනවා. ඒ වගේම බහුලව භාවිතා කරනවා මෙන්න මේ කාටවත් තැනක් දෙයක් නැහැ කියලා කියන එක. ඒ නිසා මේ පාඩම් ටික රටාව ගොඩක් වටිනවා ඉගෙන ගන්න.
කතා කරනකොට කියලා කිව්වා පුතේ මම මේ පන්තියේදී උගන්වන්නේ ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ග්‍රැමර් විතරයි. හරිද? මගේ අනෙක් ක්ලාස් එක තියෙනවා ඒකට මුදල් අය කරන ක්ලාස් එක. ඒකට ස්පෝකන් ඉංග්ලිෂ් ඒ ක්ලාස් එකේ අනිවාර්යයි. ස්පෝකන් ඉංග්ලිෂ්. ස්පෝකන් ඉංග්ලිෂ් ඔයගොල්ලන්ගේ වෙන වෙනම කණ්ඩායම් වලට බෙදලා ඒ කණ්ඩායම් වලට වෙන වෙනම හැමදාම පන්ති තියෙන දවසට පැය භාගයක් කතා කරන්න දෙනවා. හැම දරුවෙකුටම පැය භාගයක් තිස්සේ කතා කරන්න දෙනවා. කතා කරලා එහෙම පුරුදු වුණාට පස්සේ හැම දරුවටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔයගොල්ලන්ට එහෙම ඉංග්‍රීසි කතා කරන පැත්ත එහෙම හදාගන්න හොඳටම අවශ්‍යතාවය තියෙනවා නම් පුතාලා ජොයින් වෙන්න. ඒ මගේ අනික් ක්ලාස් එකටත් ඒ ක්ලාස් එකට මම කියන්නේ සියලු දෙනාම පහේ ජොයින් වෙන්න. මොකද මේ ඒ ක්ලාස් එක ගොඩක් වටිනවා. ස්පෝකන් ඉංග්‍රීසි කතා කරන පැත්ත හදාගන්න, ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එක කරගන්න, ප්‍රශ්න පත්‍ර පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර දෙකම කරගන්න ඒ ක්ලාස් එකේදී උගන්වනවා. රීඩින් උගන්වනවා. ඩික්ටේෂන් වර්ධනය කරනවා. ඩික්ටේෂන් මගින් ඔයගොල්ලන්ගේ සතුව තියෙන වචන ප්‍රමාණය වර්ධනය කරනවා. ඉතින් අන්නේ හැමදේම උගන්වන නිසා මයි පුතාලා ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. 8 වසර පුතාලාගේ ක්ලාස් එක 8 වසරෙන් 9 වසරට යන පුතාලාගේ 8 වසරෙන් 9 වසරට යන පුතාලාගේ ක්ලාස් එක හෙට බ්‍රහස්පතින්දා හවස 6:15ට ආරම්භ වෙනවා. 8 වසරෙන් 9 වසරට. ඒතර 9 වසරෙන් 10 වසරට යන අයගේ ක්ලාස් එක ලබන අඟහරුවාදා පටන් ගන්නෙ. ලබන අඟහරුවාදා රෑ 8යි කාලට තියෙන්නේ. ඉතින් පන්ති ගාස්තුව පුතාලා දන්නවා විශාල මුදලක් නෙමෙයි පුතේ රුපියල් 600ක්. ඒ රුපියල් 600 අය කරලා තමයි මම මේ ක්ලාස් එක පවත්වන්නේ. පුතාලට පුළුවන් හැමදාමත් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මොකද අතරමඟදී නවත්තන ක්ලාස් එකක් එහෙම නෙමෙයි මේ පන්තියේ නිසා. හරි. එහෙනම් මේ වාක්‍ය ටික බලමු. මට සහෝදර සහෝදරියෝ නැහැ. මට නැහැ. ඒ විදියට නෑ කියලා කියද්දි පුතේ බලන්න අපි කතා කරන්නේ මෙතන මම ගැන. මම නම් I. I කියන උක්ත පදයේ සමග have has දෙකෙන් අපි ගන්නවා have. I එක have නේ ගන්න ඕනේ මුල්ම පිටියෙන් කිව්වේ නේද? I have. නැහැ කියලා කියන්න not. not සහෝදර සහෝදරියෝ. brothers and sisters. brothers and sisters කියන්න පුළුවන්. මට සහෝදර සහෝදරි නැහැ. එහෙම නැත්තම් පුතේ සහෝදර සහෝදරයන්ට තව තියෙනවා වචනයක් siblings siblings කියලා. siblings කියන්නේ සහෝදර සහෝදරියන්ට. මට සහෝදරියෝ නැහැ. I have not siblings. එහෙම කියන්නත් පුළුවන්. මේ දරුවට තවම පාසලක් නැහැ. තාම දරුවට පාසලක් හම්බෙලා නැහැ. අපි කතා කරන්නේ පුතේ මේ දරුවා ගැන. this child child. this child. මේ දරුවා පැටවුනේ ඒක වචන නිසා have has දෙකෙන් has. නැහැ කියලා කියන්නේ not. පාසලට කියන්නේ school කියලා පුතාලා දන්නවා school. තවම නම් YET. This child has not a school yet. මේ දරුවට තවම පාසලක් නැහැ. ඔන්න ඔහම වාක්‍ය කියන්න පුළුවන්. ඔවුන්ට ලොකු ප්‍රශ්න නැහැ. අපිට කියන්න වෙනවා කවුරු හරි කෙනෙක් ගැන කියලා. නේද? ඒ කට්ටිය සන්තෝෂෙන් ඉන්නේ. එයාට ලොකු ප්‍රශ්න නැහැ. ඔය චූටි ප්‍රශ්න ටිකක් තිබ්බට. අපි කතා කරන්නේ පුතේ ඔවුන් ගැන. ඔවුන් නම් ඉංග්‍රීසි වලින් they. කියන්න එපා බලාගෙන ඉන්න. have has වලින් පුතාලා දානවා have. නැහැ කි මේ have සහ not ඕන නම් එකට එකතු කරලා haven't කියලා දාන්න පුළුවන්. they haven't ලොකු ප්‍රශ්න big problem. they have not big problems. එහෙම නැත්නම් they haven't big problems. ඔවුන්ට ලොකු ප්‍රශ්න නැහැ. මේ ඉන්නේ. ඔයාලගේ නෑදෑය කට්ටියක් ගැන කතා කරන්න යන්නේ. බූරුවෝ. sorry නෑදෑය කියලා කිව්වට. බූරුවන්ට අන්නේ. බූරුවන්ට කියන්නේ monkey කියලා නෙමෙයි පුතේ donkey. donkey. බූරුවා donkey. බූරුවෝ කියලා කියන්න අකට s දාන donkeys. donkeyලා එක්ක have has දෙකෙන් අපි ගන්නෙ have. ඒක බහුවචනනේ. donkeys have not කියන එක මෙහෙම දාන්න පුළුවන් කියලා මං කිව්වා. donkeys have not කිව්වත් donkeys haven't කියලා කිව්වත් දෙකම එකයි. donkeys haven't පුතේ අං වලට කියන්නේ මොනවද? අං වලට කියන්නේ මොනවද කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් මට පුතේ
කියන්න අං වලට horn, Horns. horns අං Horns. වලට කියන්නේ horns. horns ඔයගොල්ලෝ අහලා නැද්ද අං වලට අං වලට horns වගේම antlers කියලා කියනවත් අහලා නැද්ද? horn. එහෙමයි. අං වලට කියන්නේ මොකක්ද කියලා අහුවාම ඔයගොල්ලෝ අනිත් පැත්තෙන් අනිත් ප්‍රශ්නයක් අහන්න ඕනේ. සර් ඔයා ඔය කියන්නේ ගොන් අං ගැනද ගෝණ අං ගැනද කියලා. ගොන් අං ගැනද ගෝණ අං ගැනද කියලා. ගොන් අං කියන්නේ මොනවද? මෙන්න මෙහෙම අං තියෙන්නේ. උත්තක් ඉන්න පුතේ. පොඩක් ඉන්න පුතේ. ඔව් මං කිව්වේ අං. මෙන්න මෙහෙම අං කියනවා. අයියෝ කොහොනේ එහෙම අං මේ මම මේ පැන්සලක් හොයන්නේ. මේකෙන් අන්නම්කෝ. ඔව් මෙන්න මෙහෙම අං තියෙනවා. ඔයා අහලා දැකලා තියෙනවනේ. ඒ තමයි ගොන් අං. ඔයාගේ ඔළුව උඩ තියෙන එක නෙමෙයි. කොහොම තියෙන ඔන්න ඔහම ඔළුව උඩ තියෙන ගොන් අං. දැන් පුතාලා දැකලා තියෙනවද අර ගෝන්නුන්ට එහෙම අං තියෙනවා මෙහෙම. ඔහොම අතු බෙදිච්චං. අතු බෙදිච්චං. මේවට තමයි ගොන් අං කියන්නේ. ගොන් අං. මේ තියෙන්නේ ගෝණ අං. එතකොට පුතේ ඔය ගොන් අං වලට කියන්නේ horns කියලා. ගොන් අං වලට කියන්නේ මොනවද? horns. මේ තියෙන්නේ HORNS horns. ගෝණ අං වලට කියන්නේ පුතේ antlers කියලා. antlers. තේරුණාද? ගොන් අං වලට කියන්නේ horns කියලා. ගෝණ අං වලට නැත්තම් මුව අං වලට කියන්නේ antlers කියලා එක මතක තියාගන්න. එතකොට අපි දන්නේ අපිට ප්‍රශ්න නැහැ. මං ඉතින් පුතාලගේ මොනවද වාග්මාලාව චුට්ටක් වැඩි වෙන්න ඒ වචන දුන්නේ. බූරුවන්ට අං නැහැ. donkeys haven't මම ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් කිව්ව වචනේ දාන්නන් නේද? මොනවද? ගොඩ කෙනෙක් කිව්ව වචනේ? ගොඩ දෙනෙක් කිව්ව වචනේ දාන්නම් කියලා කිව්ව. ගොඩ දෙනෙක් කිව්ව මොකද? horns, right? donkeys haven't HORNS horns. බූරුවන්ට අං නැහැ කියලා පුතේ ඔන්න ඔහොමයි කියන්නේ. බූරුවන්ට අං නැහැ කියලා ඔන්න ඔහොමයි කියන්නේ. right. අපිට දැන් ඔන්ලයින් පන්ති නැහැ. ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ පටන් ගත්ත හින්දා ඉස්කෝලවල එහෙම කරන ඔන්ලයින් පන්ති දැන් සර්ලා මැඩලා නවත්තලා තියෙන්නේ. බලන්න ඒක කොහොමද කියන්නේ අපිට දැන් ඔන්ලයින් පන්ති නැහැ කියලා. අපට දැන් ඔන්ලයින් පන්ති නැහැ. අපි නම් have has දෙකෙන් have නැත්තම් not online පන්ති ONLINE online CLASSES classes දැන් කියලා කියන්න පුතේ now කියලා. We have not online classes now. අපිට දැන් online classes නැහැ. ඔන්න ඔහොම තමයි පුතේ කියන්නේ කාට හරි මොනවා හරි දෙයක් නැහැ කියලා. හරිද? කාට හරි මොනවා හරි දෙයක් නැහැ කියලා පුතේ ඔන්න ඔය විදිහටයි අපි කියන්නේ. හොඳයි. එහෙමනම් පුතාලා මේ රතු පාටින් මම ලියලා තියෙන ටික ලියලා ඉවර වෙලා පුතාලට ওই විදිහට වාක්‍ය හදන හැටි තේරුණා නම් කාට හරි මොනවා හරි දෙයක් නැහැ කියලා වාක්‍ය තුනකුත් හදන්න පුතේ. හරි පුතේ මං හිතන්නේ දැන් ඔයගොල්ලෝ ලියලා ඇති එහෙම නැහැ කියලාත් වාක්‍ය. බලන්න ගිමානි වාලිව වාක්‍යයක් දෙක කියන්න පුතේ. ගිමානි කියන්න වාක්‍ය දෙක. ඇයට දිග කොණ්ඩයක් නැහැ. She has not long hair. ඔහුට පැන්සලක් නැහැ. She has not a pencil. ඔවුන්ට වතුර බෝතල් නැහැ. They have not water bottle. හරි පුතේ වාක්‍ය තුනම හරි. කෙනෝල් කියන්න පුතේ. ඇයට විශාල ගෙයක් නැහැ. She has not big house. ඔහුට අලුත් දුරකථනයක් නැහැ. He has not new phone. ඔවුන්ට අමගසක් නැහැ. They have not
mango tree. කෙනෝල් වාක්‍ය තුනම වැරදීනේ. ඇයි මොකද්ද දන්නවද? බලන්න අඹ ගසක් යහළුවෙක් අල්කා යන්න තියෙනවා නම් දාලා නැහැ නේ ඔය තුනෙම එකකටවත්. ඒ නිසා තුනටම දාන්න ඕනේ. Ha sir. right. මෙතුක නවීෂ. කියන්න. We haven't bats. අපිට පිටි නැහැ. We haven't books. අපිට පොත් නැහැ. I haven't a new car. මට අලුත් කාරයක් නැහැ. right. හොඳයි පුතේ. වරුණ තත්සර කියවන්න වරුණ. මේ ගොවියට ට්‍රැක්ටරයක් නැහැ. This farmer has no tractor. අපිට හෙට ඉස්කෝලේ නැහැ. We have not school tomorrow. ඔහුට ළමෙක් නැහැ. He has not a children. Child. ඔව් අන්න child. අර පළවෙනි එකෙත් මේ ගොවියට ට්‍රැක්ටරයක් නැහැ කියලා කියද්දි this farmer has not a tractor කියලා දාන්න ඕන. ට්‍රැක්ටර් කියලා දාලා තියෙන්නේ සර්. ඒ වුණාට පුතා කිව්වේ නෑ. හොඳයි. ප්‍රබෝධිනී උත්පලා කියන්නේ නා. ඔහුට සල්ලි නෑ. He hasn't money. ඇයට යාළුවෙක් නෑ. She hasn't a friend. අපිට පන්ති කාමරයක් නෑ. We haven't a classroom. right good. විහංගි නිමාෂ කියන්නේ විහංගි. මට අද පන්ති නැහැ. I have not classes today. ඇයට කාර් එකක් නැහැ. She has not a car. ඔහු මෝඩ නැහැ. He has not foolish. ඔහු මෝඩ. ඒ අන්තිම වාක්‍ය වැරදි. අයිකෝ ඒක ට නෑනේ. ඔහුට නෑ කියලා ට ටයන්නක් නෑ නේද දුවේ. ට තියෙන්න ඕනේ. ඔහුට නෑ. ඔහු මෝඩ නෑ කියන්න බෑ. ඒ වාක්‍ය වැරදි. හදාගන්න. ඊට පස්සේ කියන්න බලන්න චතුමි. මට ලස්සන බල්ලෙක් නැහැ. I have not beautiful dog. ඇයට අලුත් පරිගණකයක් නැහැ. She has not a new computer. ඔහුට තවම විද්‍යාව පන්තියක් නැහැ. He has not a science class yet. right. එතකොට ඒකෙත් අර මම දැක්ක පළවෙනි එකේ බල්ලෙක්ද කොහෙද කියලා කියවම දාලා තිබ්බේ නැහැ. බල්ලෙක්, කොල්ලෙක්, මෙන්සෙක්, යහළුවෙක්, ගැහැණු ළමයෙක්, ගසක්, මලක්, පොතක්, අල්කයන්ක් එනවා නම් පුතේ දාන්න ඕනේ. හොඳයි. බලන්න රණුදිත කියන්න රණුදිත. ඔහුට ගෙයන්නේ he has not a house. ඔහුට ෆෝන් එකක් නැහැ. he has not a phone. ඔහුට කාර් එකක් නැහැ. he has not a car. හරි පුතේ හොඳයි. එතකොට කවිෂා කියන්නේ කවිෂා දෙවමිනි. අපිට ඉරිද පාටියක් නැහැ. We have not a party. ඔවුන්ට විශාල ඉඩමක් නැහැ. They have not a large land. ඇයට කාර්යයක් නැහැ. She has not a car. හරි දුවේ. එතකොට ඔන්න අපි ඉගෙන ගත්ත තුන්වෙනි කොටස. කාට හරි මොනවා හරි දෙයක් තියෙනවා කියලා වාක්‍ය හදන හැටි ඉගෙන ගන්න. ඒතර ෆස්ට් පේජ් එකෙන් එහෙම ට තියෙනවා ට සිටිනවා කියලා ඉගෙන ගත්තා. සෙකන්ඩ් පේජ් එකෙන් ඉගෙන ගත්තා පුතේ ට තිබෙනවද ට සිටිනවද කියලා. තුන්වෙනි පේජ් එකෙන් ඉගෙන ගත්තා ට නැහැ කියලා. හතරවෙනි පේජ් එකෙන් අපි ඉගෙන ගන්නවා මෙන්න මේකයි පුතේ ඔයාලට දෙන හතරවෙනි පිටුව. හතරවෙනි පිටුව මෙන්න මේකයි. ට නැද්ද කියලා. තිබෙනවා තිබෙනවද නැහැ නැද්ද කියලා අහන්න තමයි ඔන්න මම මේකෙන් ඔයාලට උගන්වන්නේ. ට නැද්ද කියලා අහන්න. right? ට නැහැ නෙමෙයි ට නැද්ද කියලා අහන්න. ඔහුට දැන් ඔහුට කිසි අසනීපයක් නැද්ද? ඇයට හොඳ යාළුවෝ නැද්ද? ඔබගේ අම්මාට වෙන බයිසිකලයක් නැද්ද? මේ මිනිසාට සල්ලි නැද්ද? අපට මෙහි ඉඩ නැද්ද? අන්නේ විදිහට මොනවා හරි දෙයක් නැද්ද නැද්ද නැද්ද? හැබැයි ඔහු නැද්ද? ඇය නැද්ද? ඌ නැද්ද නෙමෙයි. ඔහුට නැද්ද? ඇයට නැද්ද? අන්න එහෙම අහන්න ඕන. අර දැන් දුවෙක් දීලා තිබ්බේ මෝඩ නැද්ද කියලා. ඒකේ ටයන්නක් නැහැ. ඒ නිසා ටයන්න දාන්න. ඔහුට, ඇයට, ඌට, මට, තොට. තොට කියලා කියන්න එපා. පොත්වල හරි කැතයිනේ. අර නැද්ද කියලා. බලන්න මේ විදිහට වාක්‍යයක් හදන හැටි පුතේ. ඒ හදද්දි වාක්‍යයක් අර අපි have not has not ගත්තානේ. ඒක දෙකට එකතු කරලා මුලට ගන්නවා. haven't නැත්තම් hasn't.
මුලට haven't එහෙම නැත්නම් hasn't. ඊට පස්සේ subject එක සහ පුතේ නාම පදේ දාලා ඉතුරු ටික දානවා. පුතාලා දන්නවා haven't දන්නේ IU ඇතුළු බහුවචනයක් subject එක විදියට ආවොත් haven't ගන්නවා. ඕනෑම ඒක වචනයක් subject එක විදියට ආවොත් hasn't ගන්නවා. ඒ විදියටයි. බලන්න එතකොට මං අහනවා මාළඟ තියෙනවා සල්ලි ටිකක්. සල්ලි ගොඩාක් තියෙනවා. යාල් 80ක් විතර තියෙනවා. මන්ට ඒක ඔයාගේ බැංකුවට දාන්න ඕනේ. මං අහනවා ඔයාට බැංකු ගිණුමක් නැද්ද කියලා අහනවා. ඒක අහන්නේ පුතේ මෙන්න මෙහෙමයි. ඔබ ගෙන්නේ නිසා have haven't. ඔබට නම් you බැංකු ගිණුම bank account. haven't you a bank account? ඔයාට බැංකු ගිණුමක් නැද්ද? බලන්න ඊට පස්සේ ඊළඟ එක කිකිලියන්ට කරමල් නැද්ද? කිකිලියන්ට කරමලක් දන්නවනේ අර ඔළුවට උඩින් තියෙන ක්‍රෙස්ට් එකක් එහෙම නැත්නම් කොම්බ එකක්. ඉතින් කුකුලන්ට විතරද තියෙන්නේ කිකිලියන්ට නැද්ද? එතකොට haven't hasn't දෙකෙන් පුතේ haven't ද ගන්නෙ අපි hasn't ද ගන්නෙ? haven't ද ගන්නෙ? haven't ගන්නෙ. ඇයි? කිකිලිය බහුවචන නිසා. කිලිය බහුවචන. කියන්නම් hence කරමල් combs combs. haven't hence combs. කිකිලියන්ට කරමල් නැද්ද? කොම්බ් කියලා කියන්නේ පුතේ කරමලට. බලන්න ඊට පස්සේ ඊළඟ එක පැස්බරුන්ට පියාපත් නැද්ද? පැස්බරුන්ට පියාපත් නැද්ද? එතනත් අහන්නේ පැස්බරු කියන බහුවචනේ හින්දා. පැස්බරු කියන බහුවචනේ. බහුවචනත් එක්ක අපි ගන්නේ hasn't නෙමෙයි haven't. ඒ නිසා haven't පැස්බරුන්ට ostrich කියන්නේ OSTRICHES haven't ostriches. පියාපත් වලට WINGS wings. haven't ostriches wings. පැස්බරුන්ට පියාපත් නැද්ද? මෙම ගුරුවරයාට උපාධියක් නැද්ද? මේ ගුරුවරයාට උපාධියක් නැද්ද? අපි අහන්නේ මේ ගුරුවරයා ගැන. පුතේ මේ ගුරුවරයා ඒක වචනයි. ඒක වචන හින්දා පුතේ අපි haven't ගන්න බෑ. ගන්නේ hasn't. HAS in apostrophe hasn't. මේ ගුරුවරයා this THI this ගුරුවරයා teacher. hasn't this teacher උපාධිය degree DEGREE degree. hasn't this teacher a degree. මේ ගුරුවරයාට උපාධියක් නැද්ද කියලා ඔන්න ඔහොමයි අහන්නේ. hasn't this teacher a degree. හරි. ඉතින් මං හිතනවා පුතේ පුතාලට මම මේ දැන් උගන්වපු කාට හරි මොනවා හරි නැද්ද කියලා කියන එකටත් තේරුණාය කියලා. ඔහුට නැද්ද, ඇයට නැද්ද, ඌට නැද්ද කියලා ඒ විදිහට වාක්‍යයක් හදන හැටි තේරුණා කියලා. එහෙම තේරුණා නම් පුතේ මෙන්න මේ වාක්‍ය හතර ලියාගෙන පුතාලට මෙතන ඉඩ තියෙනවා ගොඩක් නෙමේ වාක්‍ය දෙකක් හදන්න. මම පුතාලා ඒ දේත් කරන්න මෙතන මේ වාක්‍ය හතර ලියාගෙන වාක්‍ය දෙකක් හදන්න චූටි වෙලාවක් දෙන්න. have has එකේ අවසාන කොටස ට තියෙනවට කියලා ඉගෙන ගත්තා ට තියෙනවද කියලා ඉගෙන ගත්තා ට නැහැ කියලා ඉගෙන ගත්තා ට නැද්ද කියලා. හරි බලන්න කෙනෝල් කියන්න බලන්න ට නැද්ද කියලා බලන්නත් පුතා අද වාක්‍ය දෙක. ඔහුට කාර්යයක් නැද්ද? has not he a car? බල්ලන්ට චුට්ටක් ඉන්න has not ගන්න බෑ පුතේ. hasn't නැත්තම් haven't. has not ගනනම් has he not වගේ වෙන්න ඕනේ. ඒ නිසා has not කියන්න එපා haven't කියලා දාන්න. නැත්තම් hasn't කියලා දාන්න. ඔහුට කාර්යයක් නැද්ද? hasn't he a car? බල්ලන්ට වලිග නැද්ද? haven't dogs nails? yes haven't dogs legs. සිතුම් බලන්න කියන්න පුතේ පුතා ලියපු වාක්‍ය. ඔහුට නිවසක් නැද්ද? hasn't he a house? හරි. මට ගෙදර වැඩ නැද්ද? haven't I a homework? yes දාන්න ඕනේ නැහැ නේ සිතුම් haven't I homework දැම්මද ඔයා? දාන්න එකක් කියලා කියන්න. ගෙදර වැඩක් කියලා නෑ නේද? haven't I homework විතරයි. හොඳයි. ගයිනි කියන්න බලන්න.
ඇයට කාර්යයක් නැද්ද? Hasn't she a car? ඔහුට බෝලයක් නැද්ද? Hasn't he a ball? ගිරවාට පියාපත් නැද්ද? Hasn't parrot wings? ඔව්. එතකොට ගයනී ඔය ගිරවා ගැන එකෙක් ගැන කතා කරද්දී එක සතෙක් ගැන කතා කරද්දී ද දාන්න ඕන නේද? hasn't the parrot wings? අකීෆ් කියන්න පුතා. haven't boy a six pack? ඒ කොල්ලාට six pack එකක් නැද්ද? haven't he a pen? එයාට පෑනක් නැද්ද? හරි. කොට දැන් ගෑල් ළමයි බලන්න ඇති මොකද්ද 6 pack එක කියලා කිව්වෙන්නේ කියලා නේද? ප්‍රබෝධිනී කියන්න බලන්න 6 pack කියන්නේ මොනවද කියලා නෙමෙයි වාක්‍ය දෙක. ඔබට ප්‍රශ්නයක් නැද්ද? Haven't you a problem? නිමාලිට බයිසිකලයක් නැද්ද? Hasn't නිමාලි a bicycle? right හොඳයි පුතේ. එතකොට සෙත් නදී කියන්නද? ඔහුට ලොකු ගෙවත්තක් නැද්ද? Hasn't he a big garden? අපට ලොකු ගෙවල් නැද්ද? Haven't we big houses? ඇයට දිග කුණ්ඩයක් නැද්ද? Hasn't she a long hair? right good සෙත් නදී. චතුමිත් කියන්න දුවේ වාලීපු ටික. ඔයාට මල්ලියෙක් නැද්ද? Haven't you a brother? මට ලස්සන පැන්සලක් නැද්ද? Haven't I a beautiful pencil? ඇයට බෝනික්ෙක් නැද්ද? Hasn't she a doll? right සනිත්මා කියන්න නෑ. සිතුම් කියන්න සිතුම්. සිතුම් මොනවද කරන්නේ? සෙව්වන්දි කියන්න දුව. මෙම පාසලට පුස්තකාලයක් නැද්ද? Hasn't this school a library? ඔබට අද ඔන්ලයින් පන්තියක් නැද්ද? Haven't you an online class today? right ඊට පස්සේ ගිමානි. ගිමානි කියන්න. ඇයට හොඳ පොත් නැද්ද? Hasn't she good book? ඔබට ලොකු ගෙයක් නැද්ද? Haven't you big house? right වර්ෂා කියන්න වර්ෂා. වර්ෂා ඔයා කියන්න වර්ෂා වෙන වෙලාවේ. ඔන්න නැද්ද දුවේ මයික් එක? ඇයට කාර්යයක් නැද්ද? Hasn't she a car? ඇයට ලොකු ගෙවත්තක් නැද්ද? Hasn't she a big garden? හරි දුවේ. හරි. එතකොට හැමෝගෙන් බලන්න ඕනේ නෑ. ඒ විදිහට පුතාලට තේරෙනවා. ඒකනේ ඔය වාක්‍ය හදන්නේ. ඔන්න ඔහොම තමයි කාට හරි මොනවා හරි දෙයක් නැද්ද 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 කියලා වාක්‍ය හැදුවේ. එහෙනම් මේ බලන්න අපි ඉගෙන ගත්ත ටික. ෆස්ට් පේජ් එකෙන් අපි කාට හරි මොනවා හරි දෙයක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. සෙකන්ඩ් පේජ් එකෙන් තියෙනවද කියලා ඉගෙන ගත්තා. තර්ඩ් පේජ් එකෙන් නැහැ කියලා ඉගෙන ගත්තා. ෆෝර්ත් පේජ් එකෙන් නැද්ද කියලා ඉගෙන ගත්තා. තියෙනවද නැහැ නැද්ද කියලා ඉගෙන ගත්තා. රයිට්. ඉතින් මේ ඒ වගේ වාක්‍ය ටික මම මෙතන තියෙනවා. මේ බලන්න. ඔවුන්ට ගෙයක් තියෙනවා. ඔවුන්ට ගෙයක් තියෙනවද? ඔවුන්ට ගෙයක් නැහැ. ඔවුන්ට ගෙයක් නැද්ද? බලමු පුතේ මේ වාක්‍ය ටික ඉංග්‍රීසියෙන් ලියලා මම දෙන්නම්. ඔවුන්ට ගෙයක් තියෙනවා. ඔවුන්ට ගෙයක් තියෙනවා කියලා කියන්නේ they have a ගෙයක් house. They have a house. ඔවුන්ට ගෙයක් ලොකු ගෙයක් නේද පුතේ? They have a big house. ඔවුන්ට ලොකු ගෙයක් තියෙනවා. ඊට පස්සේ ඒකේ ප්‍රශ්නේ ඔවුන්ට ලොකු ගෙයක් තියෙනවද කියලා කියද්දි පුතේ මේ have කියන එකේ have මුලට ගන්න ඕනේ. එතකොට ඔවුන්ට ලොකු ගෙයක් තියෙනවද? have they a big house. ඒක තමයි question එක. ඊට පස්සේ ඊළඟ එක පුතේ ඔවුන්ට ලොකු ගෙයක් නැහැ. අපි කතා කරන්නේ ඔවුන් ගැන. ඔවුන් නම් they have නැත්තම් not. ඔන් අපි have not කියන එක කොහොමද නේ? haven't කියලා දාන්නම් ඈ. they haven't ලොකු ගෙයක් big house. they haven't a big house. ඔවුන්ට ලොකු ගෙයක් නැද්ද කියලා අහන්නේ පුතේ. මේ haven't කියන වචනේ පැටවුනේ ගන්නවා මුලට.
එහෙනම් ඒ විදියට වෙද්දී ඔවුන්ට ලොකු ගයක් නැද්ද? HAVEN apostrophe haven't they a big house? haven't they a big house? ඔවුන්ට ලොකු ගයක් නැද්ද කියලා ඔන්න ඔහොමයි අහන්නේ. right. ඉතින් පුතාලට දැන් තේරෙනවා කාට හරි මොන දැන් මේ පාඩම පුතේ ඉංග්‍රීසිය විශාල වශයෙන් ගොඩක් වටින පාඩමක්. දැන් පුතාලට පුළුවන් කාට හරි මොනවා හරි දෙයක් තියෙනවා කියලා කියන්න. තියෙනවද කියලා ප්‍රශ්නය අහන්න පුළුවන්. නැහැ කියලා කාට හරි මොනවා හරි දෙයක් නැහැ කියලා වාක්‍ය කියන්න පුළුවන්. ඒ වගේම කාට හරි මොනවා හරි දෙයක් නැද්ද කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි කියලා කියන්නේ වාක්‍ය රටා ගොඩක එකතුවක් පුතේ. මෙන්න මේ වාක්‍ය රටා ටික තමයි මම චුට්ට පුතාලට දෙන්නේ මේ ඔලු ගෙඩි වලට. හරිද? මේවා ටික එක දවස් දිනෙන් දින ඔලු වලට දාගන්න පුතේ. මං කිව්වා අද දවසේ මේක 4 වෙනි පන්තිය ඔයගොල්ලන්ට 5 වෙනි ලබන සතියේ දෙනවා ඔයගොල්ලන්ට මම මොනවද උගන්වන්නේ කියන ටික මම උගන්වනවා. මම මෙන්න මේවා ටික තමයි උගන්වන්නේ. දැනට උගන්ලා තියෙනවා පාඩම් 4ක්. ඉතිරියට තියෙන පාඩම් 32ක් මම උගන්වනවා කියලා කිව්වේ. ඉතිරි ටික පාඩම් මොනවද කියලා මම පුතාලට කියලා දෙන්නම්. හරි. එතකොට එහෙමනම් පුතේ මෙන්න මෙතන තියෙනවද නැහැ නැද්ද කියලා වාක්‍ය හැදුවානේ. පුතාලට මම මෙතන රූල් 6ක් 8ක් ඉඳ තියලා නැද්ද? මෙතන නෙමෙයි නේද? අන්තිම පිටුව. ඔව් මෙතන. අන්තිම පිටුවේ පුතේ ඔයාලත් මෙන්න මෙහෙම වාක්‍ය සෙට් එකක් හදන්න. කාට හරි මොනවා හරි දෙයක් තියෙනවද නැහැ නැද්ද කියලා ඒ විදිහට වාක්‍ය සෙට් එකක් හදන්න. ඔව් එතකොට වරුණ මට පේනවා වාක්‍ය හදලා තියෙනවා. පුතා කියන්න බලන්න වරුණ. ඔහුට ලොකු තෑග්ගක් තියනවද? ඇයි තියෙනවද කියන්නේ? තියෙනවා ඉස්සරලා. තියෙනවා. He has a big present. හරි. ඔහුට ලොකු තෑග්ගක් තියනවද? නෑ ඔහුට ලොකු තෑග්ගක් නැහැ. They hasn't big present. ඔහුට ලොකු තෑග්ගක් තියනවද? Has he a big present? Has he a big present? right චුට්ටක් එහාට මෙහාට ගිහින් තිබ්බා. ඔව් අකීෆ් කියන්න බලන්න. She have a dog. ඔව් පුතේ she එක have නෙමෙයි she has නේ. Sorry, she has a dog. එයාට බල්ලෙක් සිටිනවාද? බල්ලෙක් සිටිනවා. Has she a dog? එයාට බල්ලෙක් සිටිනවාද? She haven't a dog. එයාට බල්ලෙක් ඉන්නවද? එයාට බල්ලෙක් නෑ. Haven't she a dog? පුතාලා දෙන්න ලියලා නෑ. ඔය ලියන්න නැතුව කියන්න කියලා තමයි වරද්ද ගන්න. ලියන්නකො ඉස්සරලා. ඒ මම නෙවෙයි අපේ අයියා. ඈ පුතේ? ඒ මම මයික් එක ඔෆ් කරන්නේ නේද ඇවිල්ලා? කවුද ඔයාලා දෙන්න මල්ලි අයියයි මල්ලිද? නැත්නම් යාළුවද? නෑ අයියයි මල්ලි අපේ අයියා තමයි නිකන්. එහෙමද? අයියලා කියා දෙන්නේ නම් මල්ලි ඈ. රයිට් ප්‍රබෝධනී උත්පලා. ඇයට කාර්යයක් තියෙනවා. She has a car. ඇයට කාර්යයක් තියෙනවද? Has she a car? ඇයට කාර්යයක් නැහැ. She hasn't a car. ඇයට කාර්යයක් නැද්ද? Hasn't she a car? very good පුතේ. සෙව්වන්දි කියන්න දුව. මට ලස්සන ගවුමක් තියෙනවා. I have a beautiful frock. මට ලස්සන ගවුමක් තියෙනවද? Have I a beautiful frock? මට ලස්සන ගවුමක් නැහැ. I haven't a beautiful frock. මට ලස්සන ගවුමක් නැද්ද? Haven't I a beautiful frock? right good. ගිමානි කියන්න ගිමානි. ඇයට කාර්යයක් තියෙනවා. She has a car. අයියෙන් කියන්න දුවේ. ඇයට කාර්යයක් තියෙනවා. She has a car. ඇයට කාර්යයක් තියෙනවාද? Has she a car? ඇයට කාර් එකක් නැහැ. She has not a car. ඇයට කාර්යයක් නැද්ද? Hasn't she a car? right මට කියන්න කෙනෝල් ඔයා ලියපු ටික පුතේ. ඇයට අලුත් දුරකථනයක් තියෙනවා. She has a new phone. ඇයට අලුත් දුරකථනයක් තියෙනවාද?
has she a new phone? ඇයට අලුත් දුරකථනයක් නැහැ. She has not a new phone. ඇයට අලුත් දුරකථනයක් නැද්ද? Hasn't she a new phone? right good පුතා සෙසාන් කියන්න පුතා ඔබට සෙල්ලම් බඩු තියෙනවා. You have toys. ඔබට සෙල්ලම් බඩු තියෙනවද? Have you toys? ඔබට සෙල්ලම් බඩු නැද්ද? You haven't toys. ඔබට ඉස්සරලා එක ඔබට සෙල්ලම් බඩු නැහැ දැන් කියන්න යන්න ඕන ඔයාලට සෙල්ලම් බඩු නැද්ද කියලා ඔබට සෙල්ලම් බඩු නැද්ද? Haven't you toys? හරි පුතේ ගයනි කියන්න බලන්න ගයනි ඇයට පාසලක් තියෙනවා I have a school ඇයට පාසලක් තියෙනවාද I have has they she has she a school ඇයට ඉස්කෝලයක් ඇයට පාසලක් නැහැ has she ඔය ගයනිත් ලියලා she නැහැ has ලියලා නැතුව දැන් ආච්චි අම්මා වගේ ලියන්න නැතුව ඉඳලා කියන්න තමයි හදන්නේ ඈ ඇයි ලිව්වේ නැත්තේ ලිව්වේ නැහැ නේද ඉවත දෙක තුනක් ලියන්න උලන් වුණේ ඉතුරු ටික ලියා ගන්න බැරි වුණා මම දැක්කනේ ඉතින් අත උස්සන් ඉන්නවා ඒකනේ මන් දුන්නේ හා කවිසා කියන්නකෝ එතකන් කවිසා දෙවමිනි ඇයට ලොකු කාර්යයක් තියෙනවා. She has a big car. ඇයට ලොකු කාර්යයක් තියෙනවද? Has she a big car? ඇයට ලොකු කාර්යයක් නැහැ. She has not a big car. ඇයට ලොකු කාර්යයක් නැද්ද? Hasn't she a big car? චතුමිත් කියන්න මට දුව ඔයා ලියපු ටික ඇයට ලස්සන පැන්සලක් තියෙනවා. She has a beautiful pencil. ඇයට ලස්සන පැන්සලක් තියෙනවද? Has she a beautiful pencil? ඇයට ලස්සන පැන්සලක් නැහැ. She has not a beautiful pencil. ඇයට ලස්සන පැන්සලක් නැද්ද? Hasn't she a beautiful pencil? හරි පුතේ හොඳයි ඔන්න ඔය විදිහටයි අපි have has දාලා පුතේ වාක්‍ය හදන්නේ මෙච්චර කල් මගේ පුතාලා හිතාගෙන හිටියානම් have has කියන එකේ සිංහල තේරුම තිබෙනවා සිටිනවා කියලා ඒ මතය අයින් කරන්න have has එකේ සිංහල තේරුම ට තිබෙනවා ට සිටිනවා හරිද ට තිබෙනවා ට සිටිනවා කියලා කියන්න ට තිබෙනවා ට සිටිනවා එහෙනම් ඕන් ෆස්ට් පේජ් එකෙන් මම පුතාලට ඉගැන්නුවා ට තිබෙනවා ට සිටිනවා කියලා වාක්‍ය හදන හැටි දෙවෙනි පේජ් එකෙන් ඒකේ ක්වෙස්චන් එක ට තිබෙනවද ට සිටිනවද කියලා හදන හැටි ඉගැන්නුවා තුන්වෙනි පේජ් එකෙන් ඒකේ නෙගටිව් එක ට නැහැ කියලා ඉගැන්නුවා හතරවෙනි එකෙන් ඒකේ නෙගටිව් ක්වෙස්චන් එක නැද්ද කියලා ඉගැන්නුවා සහ ඒ ආකාරයේ වාක්‍ය ටිකක් කොහොමද හැදෙන්නේ කියලා අන්තිමට සාරාංශය වගේ ඉගැන්නුවා හරියට ඔලුවට දා ගන්න පුතේ පාඩම් 32ක් තියෙනවා පාඩම් 32 මං චුට්ට ඔයාලගේ ඔලු ගෙඩි වලට දාන්නම් අන්න එහෙම වුණාම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වල හැමදේම පුතේ දැනගන්න පුළුවන් වෙනවා අපේ මේ ක්ලාස් එකෙන් ඔයාලට තියෙන්නේ හැමදාම ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගන්නයි ඔයගොල්ලන්ට තියෙන්නේ හැමදාම ක්ලාස් එකට ඇවිල්ලා පුතේ ඉගෙන ගන්න Have a nice day. Thank you, sir. good night sir Good night, sir. හරි පුතාලා good night Good night, sir. Thank you, sir. බුදු සරණයි sir Good sir.